ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සම්බුදු සිතක අසිරිය ඔබට කියලා දෙන උතුම් දහම් පිළිසඳර අදත් අප ආරම්භ කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සම්බුදු සිතේ පැන නැගුණු මේ අසිරිමත් දහම් කරුණු ශ්‍රවණය කරමින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඔබේ ජීවිතයට ගලපා ගන්නට ඔබ සියලු දෙනාම මේ උතුම් දහම් පිළිසඳර ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම අදත් දහම් පිළිසඳර වෙනුවෙන් වෙනදා වගේම පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. වැඩම කරන්නට යෙදුණු අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සිත කසිරිය දහම් පිළිසඳර වෙනුවෙන් අනුග්‍රහය දරන්නේ අංක 83න් 4 පොතුහැර නිවසේ පදිංචි KV නිමලාවතී මෑණියන්ගේ පින්වත් දරුවන් විසිනුයි අද දවසේ විකාශන අනුග්‍රහය දරන්න. ඉතින් අපි මහා සංඝරත්නයට ආරාධනා කරමු මෙතෙන් පටන් සම්බුදු සිත කසිරිය උතුම් සදහම් පිළිසඳර ආරම්භ කරන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පිරිමල් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දිව්‍යංගි දහම රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ ඒ බුදුරජාණන් වහන්සේගේ උදාර දසබල ඥානයක් තියෙනවා. කුමක්ද? තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපatti නං සංකිලේසං වෝදානං උට්ඨාන යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේට ධ්‍යාන පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. විමෝක්ෂයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. සමාධි පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. සමාපatti. ඒ විතරක් නෙමෙයි, ඒවා මනසක් තුළ පිරිසිදු කරගන්නේ කොහොමද? මොන වගේ දේවල් පුරුදු කළොත්ද මනස තුළ මේ කියන දේවල් උපදවන්න පුළුවන්කම තියෙන්නේ? මොන වගේ දේවල් තුළින්ද මේ දේවල් හිතේ නැති වෙලා යන්නේ? හටගත්තු දේ නැති වෙලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පරිපූර්ණ වෙච්ච තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙනවා. එහෙම තථාගතයන් වහන්සේ නමක් ඒ වගේ උදාර දසබල ඥානයකින් යුතු තථාගතයන් වහන්සේ තොට දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ප්‍රාතිහාර සහිත වෙනවා. ප්‍රාතිහාරයක් එතකොට ඒක. ඒ වගේම මේ ධර්මයේ දෙව් මිනිස් ලෝකයා විශ්මයට පත් කරන හේතු සහිත ධර්මයක් ඒක. දෙව් මිනිස් ලෝකයා මේ සාදුකාර දෙන ධර්මයක් බවට පත් කරනවා. ඒ ධර්මයේ ස්වාක්ඛාත සම්දිට්ඨි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ තරම් මේ සමාධිය පිළිබඳ, සමාපatti පිළිබඳ පරිපූර්ණ අවබෝධ ඥානයක් තියෙනවා. ඒතර අද දවසෙත් ඔබට දිගහැරෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මම මේ දේශනාව දහම් කැඩපතේ දේශනා 13ක් විදිහට කරලා තියෙනවා. එහෙමයි. මහා චත්තාරීසික සූත්‍රය නිසා අද මම එකකින් හෝ දෙකකින් අවසන් කරනවා. දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. විවිධ දේශනා එකතු කරලා මම දහම් කැඩපතේ දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා මහා චත්තාරීස සූත්‍රය. එතකොට මම හිතන හැටියට මේ මහා චත්තාරීසක සූත්‍රේ මට මතක හැටියට මම සම්බුදු සිත කසිරියත්කත් මිලිසල කළා වගේ මතකයක් තියෙනවා පොඩි. ඒකත් රෙකෝඩින් 2ක් විතර කළා මම හිතන හැටියට යම් තැනකදී යම් දෙයක් ඉස්මතු කරන්න කතා කළා අපි. එතකොට මේ
මොකද මේක මම මේ දේශනාවේදී කතා කරන්න විශේෂ හේතුව වෙන්නේ සමාධියක් උපදවන්න උපකාරක ධර්ම ඕනනේ. ඒ පිළිබඳව ශාස්ත්‍රුන් වහන්සේට මේ දසබල ඥාණයෙන් අවබෝධ තියෙනවනේ. අර ඒක ඉස්මතු කරලා ඒ මත පිහිටා තමයි ඒකට මහා චත්තාරි සූත්‍රය ඉස්මතු වෙන්නේ. ඒ නිසා තමයි මට මේ දේශනාව මේ කෙටියෙන් හරි කරන්න මට හිතුණා. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නි හේතු සම්පත් සහිත වූ උපකාරක ධර්ම සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය ගැන මම ඔබට දේශනා කරන්නම්. අන්න එතකොට මේ ආර්ය සම්මා සමාධිය තමයි මේක විස්තර කරන්නේ. මෙතන ආර්ය කියලා පදයක් ආර්ය කියලා වචනයක් තියෙනවා. එහෙමයි. ඒතර ආර්ය වෙන්නේ කුමක් නිසාද කියන කාරණේ මේ දේශනාව ඉවර වෙද්දී පැහැදිලි වෙනවා. හොඳින් සවන් යවන්න නුවණින් මෙනෙහි කරන්න. භික්ෂුන් වහන්සේට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිමයි ස්වාමීනි. ඒතර භාගතුන් දේශනා කළා පින්වත් මහන්නේ හේතු සම්පත් සහිත වූ ඒ වගේ උපකාරක ධර්ම සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය යනු කුමක්ද? එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7න් යුතු ඊට පස්සේ මේ අංග 7 යම් කිසි කෙනෙකුගේ මනසක් තුල දියුණු වුණාට පස්සේ මෙන්න මේ අංග 7න් යුතු යම් සිතක එකඟ බවක් ඇති වෙන පටන් ගත්තා. ඔය අංග 7 අංගයන්ගේ ඒකරාශී වීමක් ඇති වුණොත් යම් හිතක ආන්නයකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. මේ සම්මා සමාධිය කියන එක ලේසි පහසු වචනයක් නෙවෙයි. එහෙමයි. මේ අංග 7 එක රාශී වෙන්න ඕනේ මනස තුළ. සම්මා දිට්ඨිය මානසික අංගයක් එක මෙතෙන්ට අවශ්‍යයි. උපකාර කරන. සම්මා සංකල්ප කියන්නේ මානසික දෙයක්. ඒක මේ සමාධියට අනුග්‍රහ කරනවා. එතකොට සම්මා වාචා කියන්නේ වාචසිකයි. සම්මා කම්මන්තය කියන්නේ කායිකයි. එතකොට සම්මා ආජීවී කියන්නේ කායික වාචික දෙකෙන්ම මුල්ලා සිදුවෙන දෙයක්. එතකොට සම්මා වායාමය ඒක කායිකවත් මානසිකවත් දෙකෙන්ම කරගන්න තියෙන දෙයක්. එතකොට ඒ වගේම තමයි ඒකත් එක්කම පිළිහිට සම්මා සතිය. ඒක මානසික දෙයක්. එතකොට ඉතින් මේ සියලු දේවල් වල ඒක රාශී වෙලා සකස් වෙන දෙයට තමයි කියන්නේ ආර්ය සම්මා සමාධිය. ලීසි පාසු දෙයක් නෙමෙයි එතකොට මේක. එතන සමාධි උපදවනවා කියලා. එතකොට කිව්වට ඒක කෙනෙකුට ලීසි පාසුවේ මනසක් තුළ උපදව ගන්න ලීසි නෑ ඒක ඇත්තට මේක. පින්වත් මහන්නේ ওই කාරණේදී මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. මේකද මුල් වෙන කාරණේ කොහොමද? එතකොට සම්මා දිට්ඨිය. පින්වත් මහන්නේ මේ සම්මා දිට්ඨිය මූලික අංගයක් වන්නේ කොහොමද? එතකොට මිත්‍යා දෘෂ්ටිය වශයෙන් තේරෙන්න පටන් ගන්න සම්මා දිට්ඨිය. එතකොට මිත්‍යා දෘෂ්ටිය කොහෙද තියෙන්නේ? හිත ඇතුලේ. හිත ඇතුලේ මිත්‍යා දෘෂ්ටිය වැඩ කරනකොට දැන් මිත්‍යා දෘෂ්ටිය දැන් හිතේ තියෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්නේ සම්මා දිට්ඨියයි. තේරෙනවද? එහෙමයි. එතකොට තේරුම් ගත්තත් නැතත් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. සම්මා දිට්ඨියක් තියෙනවා. තේරුම් ගන්න බැරිකමයි තියෙන්නේ. මේ වෙලාවට හිතේ හැසිරෙනකොට දැන් සම්මේ ස්වභාවයේ මිත්‍යා දෘෂ්ටි මේ ස්වභාවයේ සම්මා දිට්ඨිය කියලා වෙන් කරලා තේරුම් ගන්න බැරිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තේරුම් ගන්න පුළුවන් මානසික හැකියාවට කියන කොහොමද? සම්මා දිට්ඨිය. අන්නේ තේරුම් ගන්න පුළුවන් හැකියාව ආර්ය සමාධියට අනුග්‍රහ කරනවා. ඒ තේරුම් ගන්න පුළුවන් හැකියාව. පින්වත් මහන්නේ ඒකට විස්තර කරනවා සම්මා දිට්ඨිය වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. ඒතර හිතේ මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා දැනගන්න. සම්මා දිට්ඨිය තියෙනකොට දැන් සම්මා දිට්ඨිය කියලා දැනගන්න. දැනගන්නේ කුමක් තිබ්බොත්? සම්මා දිට්ඨිය තිබ්බොත්. ඒ දැන ගැනීම තමයි වැදගත්ම කාරණේ මේ ශාසනයේ. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ සුතේකින් සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලාත් ඔව් දැනගෙන ඉන්න ඕනේද? ඔව් සුතෙන් අනිවාර්යෙන් ඉස්සෙල් දැනගෙන ඉන්න ඕනේ. එහෙමයි.
සුතීන් දැනගන්න නැතුව යාට හිතේ තියෙන ස්වභාවය අල්ලගන්න බෑනේ. එහෙමයි. මහන්නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ දුන් දේ විපාක නැත. ඒක මේ දන්නේ දැන් හිතේ දානේ විපාකයක් ගැන විශ්වාසයක් නැත්තම් ඒ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටි. එතකොට පුද පූජාවක හිතේ විශ්වාසයක් උපදින්නේ නැත්තම් ඒ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටි. සේවාවල් වල විපාක නැහැ කියලා හිතේ ස්වභාවයක් තියෙනවා නම් ඒ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටි. සමහර කට්ටිය කියන ඕක කරලා වැඩක් නැහැ. එහෙමයි කියලා කියන්නේ. ඒ කියන්නේ හිතේ වැඩ කරන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටි. දැන් පින්කම් වලට ගරහන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් කරන්නේ. කවදා පින්කම් වලට ගරහන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ගරහන්නේ නැහැ පින්කම් වලට. එහෙමයි. එතකොට දැන් ඕක සමහරලාට සූත්‍රයට ගල්පනවා ඊට පස්සේ. මිත්‍යා දෘෂ්ටිකය. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනමන පාන මොහොතේ ආනන්දයන් වහන්සේ ධාතුන් වහන්සේලා පුරනහද කිව්වේ මේ මල් වලින් අර මේ සල්මල් වැටෙනවනේ. ඒතර ආනන්දයන් වහන්සේ සාදු කියලා අනුමෝදන් වෙනවනේ. ඊට පස්සේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ මේ අකාලින් සල්මල් පිළිවෙල තථාගතයන් වහන්සේ ශරීරේ මේ මෙහෙම කරනවා කියලා. ඊට පස්සේ දේශනා කරනවානේ ආනන්දෝයි පූජාව නම් මොන පොඩි පූජාවක් ප්‍රතිපත්තියෙන් පූජා කළොත් එපා කි ඉතින් මල් පූජා කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ඒක කියන්නේ පොඩි එකක් කියලා විතරයි කියන්නේ. ප්‍රතිපත්ති පූජා ශ්‍රේෂ්ඨයි කියලා විතරයි එතනින් කියන්නේ. එපා කියලා නෙවෙයි. තේරෙනවද නේද? තව සමහර කර අහනවා දැන් ඔය තියෙනවනේ මේ ධාතුන් වහන්සේට කොහොමද කරන්න ඕන කියලා මොන අයුරුද පිළිපදින්න ඕන. ඊට පස්සේ ඒක කියනවනේ මේක මේ රජවරු ඇමතිවරු එක බලාගන්නේ කියලා. ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ මේ ඔබ පදම් වීරි කරන්න කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ ගරහෙයිම නෙවෙයි කලේ. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදුන් ඉතින් දකින්නවා. දැන් සංගායනා තතුම් මාසිකෙන් එනවා. ඒතර සංගායනාවේදී ධර්මයේ සංගායනා කරන්නේ ආනන්දයන් වහන්සේ. එතෙන් තෝරගන්න ඉන්නේ රහතන් වහන්සේලා. ඒතර ඒ නිසා ආනන්දයන් වහන්සේට විතරයි කියන්නේ. හරි ඔබ ඒ වෙනුවෙන් උත්සාහ කරන්න එපා. එච්චරයි. දැන් අරක ගලප ගන්නවා සම. අන්න එක මිත්‍යා දෘෂ්ටිකයවකට ගලප ගන්නවා. එහෙමයි. ඊට පස්සේ අර මොඩියෝ ටික මොකද වෙන්නේ? ඔක ඔඩ එකතු වෙනවා ඊට පස්සේ. තේරුණා නේද? එහෙමයි. ආන්නේ ওই විදිහට තමයි අසත්පුරුෂය රහත්පුරුෂය සෙට් වෙන්නේ. මෝඩයාට මෝඩයා සෙට් වෙන්නේ ওই ක්‍රමයට තමයි. මිත්‍යා දෘෂ්ටිකයාට මිත්‍යා දෘෂ්ටිය සෙට් වෙන්නේ ওই ක්‍රමයට. තමන්ගේ මතය දේශනා කරුණකින් ඉස්මතු කරන්න මහන්සි ගන්න. එතකොට ඒක එයාට මොලයක් නැහැ නේද? කොහොමද ඉතින් ප්‍රඥාවක් නැහැ නේ මේක මොකක් නිසා මේක කියනවද? කොහොමද මේක කියන්නේ? මේක කියන එකේ අර්ථය මොකද්ද? මෙතන කරන්නේ පිනට ගැරහීමක්ද? ඒ මුකුත් ඔලුවට නැහැ. තමන්ගේ අදහස් ටක් ගාලා එකපාරට ඉස්මතු කරන්න අර උලුප්පල ගන්න එච්චරයි. තේරුණා නේද? ඒත් බලන්න පුද පූජාන විපාක නැත. සේවාවක විපාක නැත. දැන් එහෙනම් ඉතින් මේ විමානවත්තු ප්‍රේතවත් තුලෝක එළියට සංගායනාවද ගන්න නැහැ නේ. ඒ විමානවත් තුල තියෙන පුටුවක් පූජා කරනවා. මලක් පූජා කරනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. දැන් රහතන් වහන්සේලා මේක සංගායනාවට ගන්න. එහෙනම් ඒක අඩු ගානේ ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේත් නැහැ. පුද පූජාවල් කරන්න ඕනේ නැත්ත. තේරෙනව නේද? එහෙමයි. එතකොට මේ පුද පූජාවල් බලාපොරොත්තු වෙන ධාතුන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ මේ අදිෂ්ඨාන බලෙන් ඉතිරි කරන්නේ. සත්කාර දක්වලා සම්මාන දක්වලා ඒ පුද පූජාවන් කළ මිනිස්සයා යම් පිනක් උපදව ගන්නවද? ඒ පින මිනිස්සයාට බොහෝ කල යහපත වෙනස පවතින. ඒ විනුවෙන් ධාතුන් වහන්සේ ඉතිරි කරනවා. එහෙමයි. ඒ විනුවෙන්. එතකොට මේ සේවාවන් වල විපාක නැත, පින්පව් කර්ම විපාක නැත, මිලුවක් නැත, පරලොවක් නැත, මව නැත, පියා නැත. ඒ කියන්නේ මාතෘත්වයේ පීතෘත්වයේ විශ්වාස කරන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි එතකොට. ඕපාදික උපත් මනසේ පිළිගැනීමක් නැත්තම් ඒතර බලන්න මේක සමහරලාට හිත පිළිගන්නවා. සමහරලාට හිත පිළිගන්නේ. ඒ පිළිගන්නේ නැති අවස්ථාව දැනගන්න ඕනේ දැන් හිතේ වැඩ කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් පින්කම් වුණ හැම පින්කමේදීම සමහර අයගේ හැම කෙනාගේම හිත එකම විදිහට සතුටු වෙන්නේ නැහැ. සමහරලාට ඒ වෙලාව හිත පිළිගන්නේ නැති වෙන්න පුළුවන් සමහර විට. පින ස්වාමීන් වහන්සේ හඳුනා ගැනීම සඳහා ලොකු සිහියක් අවශ්‍ය වෙනවනේ. ආන්න හරි. එහෙම. අනිවාර්ය සිහියක් තියෙන්න ඕන. ඒ තියෙන සිහියට තමයි මේ හඳුනා ගන්න පුළුවන් හැකියාව සහිත සිහියටයි කියන්නේ සම්මා සතිය කියලා. නිකන් මේ ඒ නිසා දැන් සමහර කට්ටිය සිහිය තියෙන්න ඕන කියලා නිකන් කියවනවා. නමුත් මේ සිහිය කියන එක හරි බරපතල කාරණාවක් ඒක.
කොහොමද? හිත ඇතුලේ මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට තේරුම් ගන්න පුළුවන් සිහියක් තියෙනවනම් අන්නේ සිහියටයි කියන්නේ සම්මා සතිය කියලා. ඒ සිහියටයි කියන්නේ සම්මා සතිය කියලා. ඒ තමන්ගේ දිනදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී බොහොම කල්පනාවෙන් කටයුතු ඒක සිහියක් තමයි. ඒක සම්මා සතිය බවට පෙරලෙන මේ ක්‍රමයට. එහෙමයි. කොහොමද? ඒක ආධ්‍යාත්මික ජීවිත තුළ වැරදි දේවල් වැරදි විදියටත් හරි දේ විදියටත් ආධ්‍යාත්මික ජීවිතේ කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් උපදින දේවල් මේක ධර්මයක් මේක අධර්මයක් කියලා වෙන් කළ දකින්න පුළුවන් හැකියාව සම්මා දිට්ඨිය. ඒතර ඒක දකින්න යම් සිහියක් ඕනද අන්න ඒක සම්මා සතිය. එහෙමයි. ඒ තමයි සම්මා සතිය බවට පත් වෙන්නේ ඒකට. ඒතර විස්තර කරනවා ඒ වගේම ලෝකේ යහපත්ම ගමන් කළ යහපතේ පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙලොවෙත් පරලොවෙත් සකීය ප්‍රඥාවෙන් අවබෝධයට කියා දෙද්ද. එවැනි උදවිය නැත කියලා හිතන ඒකත් මිත්‍යා දෘෂ්ටියක් ඒකට. ඒතර බලන්න මේ මනස තුළ මෙන්න මේ කාරණා 10 හැසිරෙනවද බලන්න. හැසිරෙනවා නම් ඒ හැසිරෙන මොහොතට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. තමකට තම සිවුරක් දාගත්තත් මේක වෙන්න පුළුවන්. ඒතර මිත්‍යා දෘෂ්ටියක් තියෙන සම්මාදිට්ඨියක් තියෙනවනේ ඒකට හිතේ. එහෙමයි. එතකොට සමහර අය ඉන්නවා සමහරලාට සිවුර දාගන්න එහෙම සංසාර දුකින් ඈතර වීමක් එහෙම එකක් නැහැ. සමහර අය ආසාවට දාගන්නවා සිවුර. සමහර අය ඉගෙන ගන්න දාගන්නවා සිවුර. සමහර අය ඒ කාලෙත් වෙන වෙන හේතු නිසා සිවුර දාගෙන තියෙනවා ඒ කාලේ. ඒකයි උපසම්පදාවට ගියාට පස්සේ අහන්නේ ඔබ කුෂ්ඨ රෝගියෙක්ද ඔබ ගඩු රෝගියෙක්ද පිළිකාවක් තියෙනවා සොල්දාදුවේද දාසෙක්ද. ඒ කියන්නේ ඒ කට්ටිය වගේ නිදහස් වෙන සිවුර දාගෙන තියෙන ඒ කාලේ. ඒතර මේ මහලු කෝමනාවකට නෙමෙයි ඒකට. ඒතර සිවුරු දාගත්තු පමණින්ම මෙයා සම්මාදිට්ඨිය උත්ත කියලා කියන්න බෑ. තේරුණා නේද? ඒතර යාගේ හිතෙත් එතකොට මිත්‍යා දෘෂ්ටිය වැඩ කරනවා. ඒතර සමහරලාට මේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක තමයි ඒකට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුරන තනිකර මිත්‍යා දෘෂ්ටියන්නේ ඒකට. ඒක විතර පතුරගෙන යනවනේ ඒකට. මිනිස්සුත් විශ්වාස කරනවා ඒකට. වැරදි කියන මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි අදහසක් කියන එක. සත්‍ය නෙමෙයි ඒක. වැරදි අදහසක්. ඒතර ඒ සමාජගත කළ තියෙන වැරදි අදහසක් ඒකට. ඒතර මිනිස්සු කී දහහක් ඔක වැළඳගෙන ඉන්නවනේ ඒකට. ඒතර සමහර අය ජාතිකත්වයට ආසාවෙන් වැළඳන අනේ නම් භාග්‍යතුන් අපේ ජාතිය. සමහර අය රටට ආදරෙන් ඒක වැළඳගෙන ඉන්නවා. අනේ නම් භාග්‍යතුන් අපේ රටේ. කවුරුත් ආසයි නේද ඒකට. අපේ රටේ අපේ ජාතියේ කෙනෙක් කිව්වහම මේ ඒතර ආස හිතනවා. ආස හිතලා ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙනවා ඊට පස්සේ. එහෙමයි. බාහිර මිත්‍යා දෘෂ්ටි වැළඳ ගන්න විදිය එතකොට මේ. ඒතර බලන්න මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඔන්න මනසේ තියෙන ওই ස්වභාවය. ඕක මනසේ ඕක කැරකිනකොට තේරුම් ගන්න පුළුවන් නම් මේ තේරුම් ගන්න පුළුවන් හැකියාවට කියන සම්මාදිට්ඨිය. පින්වත් මහන්නේ කුමද්ද සම්මාදිට්ඨිය කියන්නේ? පින්වත් මහන්නේ සම්මාදිට්ඨිය හිතේ දෙකක් තියෙනවා. බලන්න විස්මිතයිනේ භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධය. සම්මාදි මිත්‍යා දෘෂ්ටි කියලා එකක් දකින්න ශාස්ත්‍රුන් වහන්සේ. සම්මාදිට්ඨිය කියලා එකක් දකින්න සම්මාදිට්ඨිය දෙආකාරයකින් දකින්න. මොකද්ද? පින්වත් මහන්නේ ආශ්‍රව සහිත වූ පින් කරන්න ආසාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්. එතකොට ආශ්‍රව සහිත ඒ වගේම පින් කරන්න ඒ සම්මාදිට්ඨිය සපෝට් කරනවා. එයා පින් කරන්න පොළඹවන්නේ සම්මාදිට්ඨිය විසින්. ඒ වගේම තමයි ඒකින් කරන්නේ සැප විපාක ගෙනත් දෙන එක. දෙවෙනි සම්මාදිට්ඨිය තමයි අනාමේ අරියෝ අනාසවෝ ලෝකුත්තර මග්ගංගෝ ආර්යයි එක. ඒ මානසික ස්වභාවය ඇති වුණාට පස්සේ ඒක ආර්ය ස්වභාවයක්. අරකට ආර්යයි කියන්නේ. එහෙමයි. මේකට ආර්යයි කියලා කියනවා. හරි පුදුමයි. දැන් මේ මානසික ස්වභාවය ඇති වුණාට පස්සේ ආශ්‍රව කියන ස්වභාවය සකස් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට පැහැදිලි කරමු. ඒකට කියන ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මාදිට්ඨිය. ඒක තමයි නිවනට අනුග්‍රහ කරන්නේ කෙලින්ම. ඒකට ආශ්‍රව සහිත පින් කරන්න අනුබල දෙන එක හැබැයි ඒ මත පිහිටා තමයි මේක ගොඩනගන්න තියෙන්නේ. ඒක නැතුව මේක හදන්න බෑ. ඒ කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික එක. එහෙමයි. ලෞකික මත පිහිට තමයි ලෝකෝත්තර එක වැඩෙන්නේ. දැන් ලෞකික එකක් නැතුව කර්මඵල විශ්වාසයෙන් කවදාවත් මේ සංසාර දුක නිදහස වීමක් ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ.
එහෙමයි. අනිවාර්යයෙන් ඒක තියෙන්න eBay. ඒතර මෙලෝ පරලෝ සයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණය නේද බුදුබයිස භාගතුන් වහන්සේ පිළිගන්නේ නැහැ නේ. ඒතර භාගතුන් වහන්සේ රහතන් වහන්සේලා පිළිගන්නේ නැතුව අවදාක ලෝකුතර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ නේ. තේරුණා නේද? ඒතර ඒකයි ඉතින් ඒක සමහර කට්ටිය මම මේ කල්පනා කරේ ඒකයි භාගතුන් වහන්සේට ගරහනවා. එතකොට ධාතුන් වහන්සේටත් ගරහනවා. ධාතුන් වහන්සේට වැන්දත් ගරහනවා. ඒතර ඒ ඔක්කොම ගරහගෙන කියනවා ඕක කළා හරියන්නේ නිවන් දකින්න මේක කරන්න ඕන කියලා කියනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන්න ඕන. අර ඔක්කොටම ගරහාගෙන තමයි මෙතෙන්ට එන්නේ ඊට පස්සේ. එතකොට ඒ කෙනාගේ වැටහීමක්. ඒ කෙනාගේ වැටහීම පුද්ගලිකයි ඒක. එහෙමයි. මම කියන්නේ පුද්ගලිකයි. ඒතර මේ පුද්ගලිකය මේ අත්දැකීම් සරණ ගියොත් එහෙම මහා විශාල හානියක් වෙන්නේ කෙනෙකුට. විශාල හානියක් වෙනවා එතකොට. ඒතර දේශනාවට අනුව මම දැක්කේ දැන් ඔය භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියන පිරිසගේ අතරින් මෙන්න මෙහෙම එතකොට මේ දේශනා කරන මේ ආසාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්ක මේක වැඩන්නේ නැහැ. එතකොට ආර්යා අනාසවා ලෝක උත්තර මග්ග මේක තමයි අවශ්‍ය වෙන්නේ කියලා ගරහනවා ඊට පස්සේ. තේරුණා නේද? ඒක මෙන්න මේ වගේ අර වරදවා වටහා ගැනීම තියෙනවා ඊට පස්සේ. මම හිතන සංස මෙන්න මේ පැහැදිලි කිරීම නැති හින්දා තමයි සමාජයේ ගොඩක් අපිට දකින්න තියෙන්නේ කියන්නේ මේ සියලුම ආගම් මේ දිශාන්තගත වෙලා තියෙන්නේ මේ එකම අරමුණක් වෙනුනක. අන්න දැක්ක නේද? මේ කිසි දෙයක් පිළිබඳ අවබෝධයක් නැතිකම නේ තියෙන්නේ ඒකට. එහෙමයි. ඒතර මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ නේ පල්ලි ගානේ රින්ගන්නයි, දේවාල ගානේ රින්ගන්නයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ නේ මිනිස්සුන්ට. නැත්තේ ඇයි? ධර්මයේ පිළිබඳ මේ වගේ නිර්වෘල් අවබෝධයක් නැති නිසා ඇත්තට. මේ බුද්ධ දේශනා හරි ඉස්මතු කරලා නැති නිසා එතකොට. ඒතර මේ මහමෙවුනාවෙන් එතකොට මේ ගුරු දේවයන් වහන්සේ මුල් වෙලා එතකොට මේ බුද්ධ දේශනා මේ ආවරින් ඉස්මතු කරනකම්. එතකොට මේක මේ විදිහට කතා බහක්වත් ඇත්තටම නෑ ඇත්තට. ඒතර බලන්න හරි ලස්සනයි එතකොට මේ පැහැදිලි කිරීම පුදුම සුන්දරයි. ඒතර බුදුරජාණන් අපි දැන් මේක ඉස්සරහට විස්තර වශයෙන් කතා කරන පින්වත් මහණනි ආශ්‍රව සහිත වූ පින් කරන්න අනුබර ලැබෙන මත්තේ සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? ඒ කියන්නේ දුන් දේ විපාක ඇත. අන්න. එතකොට දානේ විපාක ඇත කියලා විශ්වාසයක් තියෙන හිතින් කවදාවත් ගරහන්නේ නැහැ. ගරහන්නේ නැහැ. ඒතකොට සමහරලාට බුද්ධ දේශනාව ලෝකත් අරගෙන සමහර තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේනමක් ගිහි ගෙදර ඉන්න කාලේ කොණ්ඩේ කපපා හිටියේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ පැවිදි වුණා. එහෙමයි. එතනද මේ භික්ෂුන් වහන්සේ ආස හිතන දානයක් දෙන්න. දානයක් දෙන්න ආස හිතලා එතන මේ භික්ෂුන් වහන්සේ කරන් තුනේ පින්ඩපාත වෙලා දානයක් දෙන්න එකනේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙමයි. එතන මේ භික්ෂුන් වහන්සේ කරේ කොහොමද? මම කොණ්ඩේ කපලා තියෙනවා. එහෙනම් මං ගයක් ගන්න ගිහින් කොණ්ඩේ කපනවා. කොණ්ඩේ කපලා මේ ඒ හරහා බඩු මුට්ටු එකතු කරගෙන දැන් සල්ලි ගන්නෑ. බඩු මුට්ටු එකතු කළා. හාල් පොල් ඔහොම එකතු කරා. එකතු කළා දානයක් දුන්නා. බුදුරජාණන් සීකට කැරෙව්වා. ඊට පස්සේ සමහර මිත්‍යා දෘෂ්ටික ඕක අරගෙන ඊට පස්සේ කියනවා. දැන් මට මතකයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි රහතන් වහන්සේ නමක් පින්ඩපාතේ වන්න දානයක් පූජා කරලා මිය පරලෝකීය ඥාතියෙකුට පින් දෙනවා. රහතන් වහන්සේ. රහතන් වහන්සේ නම. හරි ආශ්චර්යයක් එතකොට. ඒකට බලන්න මේ එහෙම දානෙට ගරහන්නේ කවදාවත් මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා මම මේ කියන්නේ. ශ්‍රද්ධාව ඇති වෙච්ච ගිහියෙක් කියවා පැවිද්දෙක් කියවා ඕව කළා හරියන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක සමහර කට්ටිය කියන පින් කරන්න හොඳ නැහැ පින් කරනකොට සංසාරය යනවා. ඒකට බොහොම ලස්සන විසඳුමක් මේ දේශනාවේ තියෙනවා. එතකොට මේ දැන් බලන්න ආසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. එතකොට කෙනෙක් මේ ඇත්තටම කියනවා නම් සසරට වැටෙන්නේ පින විසින් නෙමෙයි ආශ්‍රවය විසින්. තේරුණා නේද? එහෙමයි. මේ සංසාරයට ගෙනියන්නේ ආශ්‍රවය විසින්. පින විසින් කරන්නේ සැපයි දුකයි ගෙනල්ලා දෙන එක විතරයි ගෙනිච්චට පස්සේ. ඒක බොහොම ලස්සනට ආශ්‍රවවල විපාක ගැන පැහැදිලි කරද්දී බොහොම ලස්සනට තියෙනවා. කතමෝච භික්කවේ ආසවාන විපාකෝ. ආශ්‍රව විපාකේ කුමක්ද? යංකෝ භික්කවේ අවිජ්ජා ගතු අවිද්‍යාවෙන් යුතු කෙනා තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒ තැන ආත්ම භාවයට උපදවල දෙන්නේ ආශ්‍රවයේ විසින්. ඒ කියන්නේ සන්නස අපි මේ ආත්ම භාවයෙන් මිය ගිහිල්ලා ඊළඟ ආත්ම භවයට යන්න සකස් කරන්නේ ආශ්‍රවයෙන්. අරගෙන යන්නේ ආශ්‍රවයෙන්. එහෙමයි. මෙතන කියන්නේ තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති.
ඒ ආත්මභාවයේ උපදවන්නේ පුඤ්ඤ භාගයක්ම අපුඤ්ඤ භාගයක්ම. පිනට අනුව හෝ පවට අනුව හරි උපදවන්නේ ආශ්‍රවයේ විසින්. පින විසින් උපදවනව නෙමෙයි. එහෙමයි. පින විසින් කරන්නේ ආශ්‍රවයෙන් ඉපැද්දෙව්වාට පස්සේ විපාක. පින විසින් කරන්නේ එක්ක සැප ගෙනත් දෙනවා. පව විසින් කරන්නේ දුක ගෙනත් දෙනවා. එච්චරයි. ඒක අද මොකද්ද සමාජගත වෙලා තියෙන මතේ? අද සමාජගත වෙලා තියෙන්නේ පින්කලොත් සංසාරය යනවා. ඒ නිසා පින් කරන්න ඕනේ. කියන්නේ නැද්ද එහෙම ගැත්තේ? එහෙමයි සර්. බලන්න මේ වගේ කොච්චර විපරීත වෙච්ච ධර්මයේ නාමයෙන් අධර්ම තියෙනවද කියලා ලෝකේ. ඒතර ආශ්‍රවය දුරු කරන්න ඕන. කොච්චර පින් කරන එක වලක්වගෙන හිටියද? සමහර කට්ටිය කියනවා අපි පින් කරන්නෙත් නෑ, අපි පව් කරන්නෙත් නෑ. ඒතර ප්‍රශ්නයක් නෑනේ. දැන් වර්තමානයේ ඉන්න තරුණ තරුණයා කැමති ස්වාමීන් වහන්සේ ඒ වගේ දේවල් වලට දැන් උදාහරණයක් විදිහට එයයි කැමති දැන් මේ ස්වාමින් වහන්සේලාට පිරිකරක් පූජා කරනකොට සතෙකුට කැම ටිකක් දෙන්න හොඳයි. ඒ කැමති ඒක. ඒකට කැමති. ඔව්. මොනව කරන්නද ඉතින් අර? අර ඒක තමයි කියන්නේ දැන් මේ අර දැන් අද යුගයේ වර්තමානයේ අහන්න ලැබිච්ච රහතන් වහන්සේලා කියා ගන්න කට්ටිය. එතකොට මේක ඒගොල්ලන්ගේ අදහස් නේ ඔය කියන්නේ. ඒගොල්ලන්ගේ අදහස්. අර තිබුණේ මතකනේ රංකොත්තේරි පින්කමේදී ඔය පාත්‍ර 500 පූජා කළාට වඩා හොඳයි නැද්ද? දුප්පත් අයට දුන්නා. ඒක රහතන් වහන්සේලා කියා ගන්න කට්ටිය කරන දේවල්. එහෙමයි. දැක නේද ඒකට? ඉතින් මේ බුදු කෙනෙක් කල්ප කාලාන්තරයක් පාරමී පුරලා සම්බුද්ධ කෘති ඉටු කළා පිරිනුවම් පාද්දී අදිෂ්ඨාන බලෙන් ධාතුන් වහන්සේලා ඉතුරු කරනවා. දෙව් මිනිස් ලෝකයට වන්දනා කළ නිවන් මාර්ගට බීජයක් හදාගන්න. එතකොට රහතන් බලන්න එතකොට මේ රහත්ය කියාගත්තේ පල්හොරුට එතකොට ඒගොල්ලෝ මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට වඩා විශේෂ අවබෝධයක් ඇති වුණා කියලා පෙන්වන්නේ එතකොට. එහෙමයි සානස්. බලන්න මේ කරන හානිය එතකොට. ඕ අනුමෝදන් වෙච්ච සමාදන් වෙච්ච කී කෝටියක් හිටියද ඒ කාලේ. අදටත් ඒ කට්ටිය ඉන්නවා එතකොට. අදටත් ඉන්නවා. බලන්න මේක හරිය පැහැදිලි කරගන්න ඕන වැදගත් ලස්සන කාරණාවක් ඒ නිසා මේක. ඉතින් ආශ්‍රව සහිත වූ පින් කරන්න අනුබල ලැබෙන සාසවා පුඤ්ඤ භාගිය. පිනට බරයි කියන වචනේ සාමාන්‍යයෙන් ගන්න පුඤ්ඤ භාගිය උපදි වේපක්ක. පිනින් ගෙනත් දෙන සැප විපාකනේ. එතකොට ඒ සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? දුන් දේ විපාක තියෙනවා, දාහනේ විපාක තියෙනවා කියලා මනසේ වැඩ කරනකොට ඉතින් ආශ්‍රව සහිතයි. ඉතින් හිත පොළඹ ඒ අදහස හිත පොළඹවන්නේ නැද්ද පින් කරන්නේ? පොළඹවනනේ. එහෙමයි. සේවා කටයුතු විපාක තියෙනවා කියන විශ්වාසය හිතේ උපදිනකොට ඒකත් එක්කම පින් කරන්න හිත පොළඹවනවා. තේරෙනව නේද? ඒ වගේම තමයි පුද පූජාවල විපාක තියෙනවා කියලා හොඳට හිත විශ්වාසයක් ඇති වෙනකොට ඒ වෙලාවෙ මොකද වෙන්නේ? පුද පූජාව කළා පිනක් කරගෙන හිත පොළඹවනවා. ඒ වගේම සේවම්නේ කුමද්ද මේ මෙලොවක් ඇත පරලොවක් ඇත. ඒතර මෙලොව පරලොව පිළිබඳ හිතේ විශ්වාසයක් ඇති වෙනකොට ඒතර පරලොව යහපත් කරගන්න හිත පොළඹවන්නේ නැද්ද? කරනෝනේ. එහෙමයි. මාතෘත්වයේ පීතෘත්වයේ විශේෂයි කියලා යම්කිසි හිතේ හිතක විශ්වාසයක් ඇති වෙනකොට මේ විශ්වාසයේ විසින් මාතෘත්වයට පීතෘත්වයට සලකන්න සත්කාර කරන සම්මාන කරන හිත පොළඹවන්නේ නැද්ද? පොළඹවන. ඒක යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? යහපත් දෙයක්නේ. එහෙමයි. ඊළඟට තමයි ඕපාදික සත්වය නිරේ පිළිබඳ විශ්වාසය හිතේ වැඩ කරනකොට. පෙරේත ලෝක පිළිබඳ හිතේ විශ්වාසය වැඩ කරනකොට. තිරිසන් ලෝක පිළිබඳ මේ ඊළඟට මේ දෙවියන් විශ්වාස කරනකොට බ්‍රහ්ම ලෝක විශ්වාසය ඇති වෙනකොට දෙවියන් අතරට යන්නත් නිරේ නිදහස් වෙන්න හිතේ පොළඹවන්නේ නැද්ද? පොළඹවනවනේ. ඒ පෙළඹවීම අකුසලයේ බැහැර කරවන්න අනුග්‍රහ කරනවා. කුසලයට යොමු කරන්න බැහැර කරනවා. පව බැහැර කරන්න අනුග්‍රහ කරනවා. පිනට හිත පොළඹවන්න අනුග්‍රහ කරනවා. පාපී ඉස්සෙල්ලම වෙන්න ඕන. පාපී හිත බැහැර කරනකොනේ. අකුසලයේ බැහැර කරවන්න ඉස්සෙල්ලම ඕන. ඒතර අකුසලයේ බැහැර කරවන්න, පාපයෙන් හිත බැහැර කරවන්න මේ ලෞකික සම්මාදිට්ඨිය අනුග්‍රහ කරනවා. පාපයට බර වෙච්ච හිතකින් ඊළඟ සම්මාදිට්ඨිය උපදිනවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි පිනට බර හිතේ ලක්ෂණය තමයි වේගින් එතකොට ආහාරි සත්‍ය අවබෝධය කරා යන්නේ හිත පිහිටන. එහෙමයි. පිනට බර හිතේ ලික ස්වභාවයක් ඒක. එතකොට බලන්න ඉතින් බුදුරජාණන් දේශනා කළා
ඒ වගේම තමයි කියන ලෝකේ යහපත්ම ගමන් කළ යහපතේ පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත් පරලොවත් සකීය ප්‍රඥාවෙන් අවබෝධ කර කියා දෙද්ද එවැනි උදවිය ඇත කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒ උත්තමයන් වහන්සේලාගෙන් හොඳ නරක යහපත අයහපත අහන්න හිත පොළඹවන්නේ නැද්ද? පොළඹවනවා. නැත්තම් මොකද වෙන්නේ? ඒක ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් තමයි විශාල හානිය තියෙන්නේ එතකොට. බාහන එතකොට මේ කියන දැක්ම හිත দমনය කරන්න උපකාර කරනවා. කොහොමද උපකාර කරන්නේ? මේ කියන විශ්වාසය තියෙනකොට මොකද්ද වෙන්නේ? අකුසලයේ හිතෙන් බැහැර කරවන්න උපකාර කරනවා. කුසලයේ හිතේ උපද්දන්න අනුග්‍රහ කරනවා. පාපය බැහැර කරන අනුග්‍රහ කරනවා. පින උපදවන අනුග්‍රහ කරනවා. ඒක පාපය බැහැර වෙනවා කියන අකුසලයේ බැහැර කරනවා කියලා කියන්නේ හිත සංසුන් කරවන්න තමයි අනුග්‍රහ කරන්නේ. එහෙමයි. හිත দমনය කරවන්න තමයි අනුග්‍රහ කරන්නේ. ආන් ඒකයි දැන් අර මිත්‍යා දෘෂ්ටි කෙනාට පින ඇහෙනකොට වියරු වැටිච්ච වගේ. দমনයක් නෑ එතකොට. කයිත් দমনයක් නෑ, වචනේත් দমনයක් නෑ. තේරෙනව නේද? ආන්න ඒකයි. පින්වත් මහණනි ආර්ය වූ ආශ්‍රව සහි රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මාදිට්ඨිය කුමක්ද? බලන්න එතකොට මේ සම්මාදිට්ඨිය හරි ලස්සනයි විස්තර කරන මහණෙනි ආර්ය වූ සිත් ඇති. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. අරිය මග්ගං සමන්ගිනෝ. අරිය මග්ගං භාවයතෝ. පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිජේ සම්බොජ්ජංග. සම්මා දිට්ඨි මග්ගංග. ඉතින් හරි ලස්සනයි. බලන්න මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්යයි කියනවා අනාසවා. ඒතර ආශ්‍රව කියන වචනේ තේරුම් ගත්තාම මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මේක. එතකොට මේ ආශ්‍රවයේ ස්වභාවය තමයි දැන් මේ කියනවා කතමෝච බික්කවේ ආසවානම් විපාකෝ. ආශ්‍රව විපාක කුමක්ද? අපි ඉස්සෙල්ලා පැහැදිලි කළා යංකෝ බික්කවේ අවිජ්ජාගතෝ තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති. ඒ තැන අවිද්‍යා සහගත පුද්ගලයාගේ දැන් මේ සාමාන්‍ය මනස අවිද්‍යා සහගතයිනේ බොහෝ පිරිසකගේ. මේ අවිද්‍යා සහගත මනසේ ස්වභාවය තමයි ඒ ආත්ම භාවයට ආත්ම භාවයට ගෙනහිලා උපද්දන්නේ කුමක් විසින්ද? ආශ්‍රවයේ විසින්. එහෙමයි. එහෙනම් මේ ඒ ආත්ම භාවයට උපද්දන කාර්යය කරන්නේ කවුරු විසින්ද? ආශ්‍රවයේ විසින්. එහෙනම් බලන්න මේ අනාසවා කියලා කියන්නේ මොකද්ද කොට? අනාසවා කියලා කියන්නේ ඒ ආත්ම භාවයට අරගෙන යන යම් ආශ්‍රවයක් ඇද්ද? එතකොට ඒ ආශ්‍රවය සකස් වෙන්නේ මේ කියන සම්මාදිට්ඨිය ඇති වෙලා තියෙනකොට. අර සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි ඒ ආශ්‍රවේ තියෙන. හැබැයි සම්මාදිට්ඨියෙන් කවදා පව රැස් කරන්නේ නැහැ. එහෙමයි. පිනයි රැස් කරන්නේ. එතකොට ඒ රැස් වෙන පින විසින් ඒ සකස් වෙන ආශ්‍රවය විසින් ගෙනියන්නේ දුගතියකට නෙමෙයි සුගතියට. හැබැයි මේ සම්මාදිට්ඨිය වඩලා දියුණු කරලා එතකොට සිහිය දියුණු වෙච්ච කාලෙක මෙන්න මේ සම්මාදිට්ඨිය දියුණු වෙනකොට මොකද වෙන්නේ? අර සකස් වෙච්ච ආශ්‍රවෙත් දුර වෙලා යනවා. ඉතින් සමහර කට්ටිය දැන් කියනවා පින් කළොත් එහෙම සංසාරයට ගෙනියනවා කියලා. නෑ පින විසින් නෙමෙයි සංසාරයට ගෙනියන්නේ. පින විසින් කරන්නේ සැප ගෙනත් දෙන එක. එහෙමයි. පින විසින් නෙමෙයි ආය උපද්දන්නේ. ආශ්‍රවය විසින් උපද්දන්නේ. ඉතින් පින් නොකර ඇරියා කියලා ඉපදීමේ වලකින්නේ නැහැ. එහෙමයි. ආශ්‍රවයේ තියෙනකම් උපතක් කරගෙන යනවා. ඒ නිසා අපිට පින් කරන්න ඕනේ නැහැ, පව් කරන්න ඕනේ නැහැ කියලා හිතේ යටගත්තු වැරදි අදහසක් ඇද්ද? ඒ අදහසේ සකස් වෙච්ච ආශ්‍රව තියෙනෝනේ. ඒ ආශ්‍රව විසින් යා උපතක් කරගෙන යනවා. කොහොමත් ඉස්සරහට තල්ල වෙලා යනවා. එහෙමයි. ඒක කොහොමත් වලකින්නේ නැහැ. හැමතිස්සෙම මේක හිතට ගන්න ඕන. පින විසින් නෙමෙයි උපද්දන්නේ, පව් විසිනුත් නෙමෙයි උපද්දන්නේ. උපතක් කරා ගෙනියන්නේ ආශ්‍රවය විසින්. ආශ්‍රවය විසින් උපතක් කරා ගෙනිච්චාට පස්සේ සැප ගෙනත් දෙන්නේ පින විසින්. දුක ගෙනත් දෙන්නේ පව විසින්. එච්චරයි. ඒ නිසා පින් කරන්න ඕනේ සංසාරේ යනවා කියන කට්ටිය. මේ පතුරවන්නේ විශාල මිත්‍යා දෘෂ්ටිය. විශාල මිත්‍යා දෘෂ්ටිය. එතකොට බුදුරජාණන් දේශනා කළ හරිය ලස්සනයි. එතකොට මෙතෙන්ට
මේ කියන සම්මාදිට්ඨියට එන්න අර කියන සම්මාදිට්ඨිය ඔස්සේ කාලයක් හිත වඩලා තියෙනවා. කොහොමද? අර සම්මාදිට්ඨිය හිතේ බලපවැත්තෙනකොට අකුසලෙ ඉඩක් නැහැ. එහෙමයි. ඒතර අකුසල මූලේ තමයි මේ තුනී වෙවි යන්නේ. අකුසල මූලේ තුනී වෙච්ච හිතේ තමයි සිහිය බලපවැත්තෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න අපි සිහිය පව දැන් එච්චර ඕනේ දැන් බලන්න ඔයා මේ ධර්ම දේශනාවට අවධානය යොමු කරන් ඉන්නවා. ඒක සිහියයි තියෙන්නේ. එහෙමයි. ඒතර මේ සිහියට බාධා කරන්නේ කොහොමද බාධා කළොත්? එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. දැකනේ? එහෙමයි. ඒතර ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලේ බලවත් නම් ඔය සිහිය කොහොමවත් තියාගෙන ඉන්න බෑ. එහෙනම් අන්නේ සිහියට බාධා කරන අකුසල මූලය සංසිඳවන්නේ කවුරු විසින්ද? ලෞකික සම්මාදිට්ඨිය විසින්. ඒ සංසිඳවපු අකුසල මූලේ සිඳලා දාන්නේ මේ කියන සම්මාදිට්ඨිය විසින්. එහෙමයි. තේරෙනවද? එහෙමයි. අන්න ඒකයි. එතකොට සංසිඳ වීම අරකින් කරනවා. ඒ සංසිඳවපු හිත ඇතුලේ මේ කියන සම්මාදිට්ඨිය විසින් ෂේ කරලා දානවා. එහෙමයි. ෂේ කරලා දානවා. ෂේ කරන්නේ ඇත්තටම කොහොමද? ආශ්‍රවය. ගෙනියන ස්වභාවය නැති කරලා දානවා. සිඳලා දානවා. නිරුද්ධ කරලා දානවා. ඒක කියන්නේ මේ සම්මාදිට්ඨිය ඉපදුනාට පස්සේ ආශ්‍රව වැඩ කරන්නේ. මොකක්ද මේ සම්මාදිට්ඨිය? බලන්න ඒක ආර්යයි. ඒතර මේ වෙලාවට හිත ආර්යයි කියනවා. ආර්යයි කියනවා. අනාසවයි කියනවා. ඒ වෙලාවට ලෝකෝත්තර මාර්ගේ වැඩනවා කියන ප්‍රඥාව. ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ප්‍රඥා බලයක් ඇද්ද? ධම්මවිජය සම්බොජ්ජයක් ඇද්ද? සම්මාදිට්ඨියක් ඇද්ද? පින්වත් මහණෙනි මේකට තමයි ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගං සම්මාදිට්ඨිය කියන්නේ. දැක නේද? එහෙමයි. ඊතර බලන්න පිනේ තියෙන අසිරිය. දැකනේ. දැන් පුණ්‍ය සිතවිලි හිත කාලයක් අපි දැන් අතර අපිට තේරෙනවා අද යුගයේ තියෙන පිනේ තියෙන අහිමිය එතකොට. ඒ පිනක් එහෙම මන්දිනිකම නිසා තමයි එතකොට අපිට මේ ගොඩාක් මේ අකුසල සිතවිලි ඔස්සේ මේ හිත ගොඩාක් නිරන්තරයෙන් ගැවසෙන්න ප්‍රධාන හේතුවක් ඒක එතකොට. ඒතර එහෙම හිතට අඩු ගානේ බණ ටිකක්වත් අහගෙන ඉන්න බෑ. බණ ටිකක්වත් අහගෙන ඉන්න බෑ. යහපත් දෙයක් කිව්වොත් පින්වත් ස්වාමීන් වහන්සේ අයහපත විදිහට තමන්ගේ ජීවිතයට ගලපගන්නේ මේ හේතුවෙන්ද? මේ හේතුව නිසාම තමයි. එහෙමයි. ඒතර බලන්න ප්‍රඥාව. දැන් ඒක මම පොඩ්ඩක් විස්තර කරන්න. ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ප්‍රඥා බලයක් ඇද්ද? මේක තමයි ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර දුක පිළිබඳ අවබෝධය හිතේ ඉපදිලා තියෙනවනම් අන්න ප්‍රඥාව. ඒ කියන්නේ ඉපදීම දුකක් කියන අවබෝධයක් බවට හිතේ ඇති වෙලා තියෙනවා නම් ඒ අවබෝධයේ විසින් ආශ්‍රව සකස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ආශ්‍රව ෂේ වෙනවා. තේරුණා නේද? ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒක ආර්ය සත්‍යයක් විදිහටම අවබෝධ වෙලා තියෙනවා නම් ඒ හිත තුළ අපි තුන් ඔයාට ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච මොහොතක් ඇති වෙනවා කියලා. ඒතර ඒකත් එක්ක ආශ්‍රව උපදින්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ එතන ආශ්‍රව ෂය වීම කියන්නේ එතකොට දැන් මේ කලියුත්ත කරලා අවසන්ද? නෑ. තවනේ. ෂේ වෙවි යනවා. එහෙමයි. හිතෙන් දැන් මෙහෙම දැන් බණ අහනවා. බණ අහනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. අපි ශ්‍රද්ධාව ඇති වෙනකොට රාගය දුරු වෙනවා. ත්‍රිකින් අදහස් රාගය නැතර නැහැ කියන එකද? නෑ. ඒ මොහොතේ තියෙන රාගය ශ්‍රද්ධාව විසින් ෂේ කරලා තියෙන වෙලාව. එහෙමයි. නිරුද්ධ වෙලා නැහැ. ප්‍රතිවිරුද්ධ යමක් ඉපැදුවනේ. ඉපැද්දුවා. කුසලයක් උපද්දලා අකුසලයට යට කරලා තියෙනවා. ඒකට මේ දේශනාවෙම තියෙනවා සම්මාදිට්ඨිය වැඩ කරනකොට මිත්‍යා දෘෂ්ටිය ෂේ වෙනවා කියන. මිත්‍යා දෘෂ්ටිය ෂේ වෙනවා කියන. ඒ වගේ එතකොට මේ ලෝකෝත්තර මේ ප්‍රඥාව ඉන්ද්‍රිය හිතේ ඉපදිලා තියෙනකොට මොකද වෙන්නේ? හිතේ ඉපදිලා තියෙනකොට ආශ්‍රව ෂේ වෙනවා. ෂේ වෙනවා ගෙවි යනවා. එහෙමයි. ඒතර දේශනාවේ තියෙනෙත් එහෙමයි. මිත්‍යා දිට්ඨි නිජ්ජින්නා හොති. නිජ්ජින්නා කියන ඇත්තම ෂේ වෙනවා කියන අදහස. ෂේ වෙනවා කියන එක. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය හිතේ පවතිනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය වැඩෙනවා කියන එක. ඉතින් දැන් මේ වෙලාවේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. හිත මේ වෙලාවේ රාගය තියෙනවා. ඔක පැහැදිලි කාරණේනේ. ආසාව තියෙනවා. එතකොට ඊළඟ මොහොතේ ආසාව තියෙනවා. ඒකෙන් අදහසිනේ ආසාව වැඩෙනවා කියන එක. අපි මේ වෙලාවේ ශ්‍රද්ධාව තියෙනවා. ආසාව යටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආශාවේ ෂේ වෙලා යනවා මේ වෙලාවේ. ෂේ වෙනවා තමයි. ඒ වගේ තමයි ආශ්‍රවෙත් එහෙම තමයි. ගෙනියන ස්වභාවය ෂේ වෙලා යනවා. වැඩ කරන්නේ. ඒ අවබෝධය හරියට ඉපදලා තියෙනවනම් මේක කියන්නේ ඉන්ද්‍රියක් බවට පත් වෙලා තියෙනවනම්
බලයක් විදිහට ප්‍රඥාව තියෙනවනේ. ප්‍රඥාව යම් යම් ප්‍රමාණයට වැඩ කරන්න ඕනේ. ඒ ඉපදිච්ච ප්‍රමාණයෙන්ම මේ කියන தත්ත්වයටපත් වෙනවා කියන්නේ මේ කියන්නේ ඉන්ද්‍රිය බලයක් විදිහටපත් වෙලා ධම්මවිජය සම්බොජ්ජංගයක් විදිහටපත් වෙලා. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක දියුණුවේ ඉන්ද්‍රිය බවටපත් වෙනවනේ. තේරෙනව නේද? ඒ හිතන්නේ මේ පොඩි ළමයෙක් ඉදා උපම් බබෙක් ගත්තොත් එහෙම බලන්න. ඇස කියන ඉන්ද්‍රිය හරියට ප්‍රകൃතියට තාම වැඩ කරන්නේ නැහැ නේද කොට? එහෙමයි. තියෙනවා තමයි හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් ඒ ළමයා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න මොකද වෙන්නේ? ඊළමයාගේ ඇසින් ඊළමයට ඕන දෙයක් දිහා හිතු මනාපේ ඕන දෙයක් දිහා බල ඉන්න පුළුවන් හැකියාව ඊළමයට ලැබෙනවා. නමුත් පුංචිම කාලේ එදා උපන් බබාට ඒ ඉන්ද්‍රියෙන් ඒ ප්‍රයෝජනෙ නැහැ. හැබැයි ඒ ඇසම තමයි කාලයක් ඒ අම්මත් එක්ක තාත්තත් එක්ක ගෙදර අයත් එක්ක ඒ දේවල් වලට අවධානය යොමු කර බල වැඩිනකොට ඊළමයට මොකද වෙන්නේ කාලයක් යනකොට. එයාගේම ඇස වැඩිලා ඒ ළමයාගේ ඇස ඕනම පැත්තකට යොමු කර බල සිටීමේ හැකියාව ඔන්න ඇස ඉන්ද්‍රියක් බවට දැන් හොඳට වැටලා තියෙන යාගේ. ඒ වගේ තමයි ශ්‍රද්ධාව කියන එක. ඒතකොට සන්නස දුක කියන එක අවබෝධයක් විදිහට ඉන්ද්‍රියක් විදිහට කෙනෙක් දිනු කරගත්ත පස්සේ නැවත ඒක පිරිහීමක් වෙන්නේ නැද්ද? නෑ පිරිහීමක් වෙන්නේ. යටපත් වීමක් වෙන්න බලන්න. රහතන් වහන්සේගේ ඇරෙන්න අනිත් ඕනම කෙනෙක්ගේ ක්ලේශිකින් යටපත් කරන්න පුළුවන්. එහෙමයි. දැන් බලන්න විශාකා මහෝස්පාසිකාව දැන් 7 අවුරුද්දේ සෝතාපන්න. ඒතර සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඒතර බලන්න මිනිපිරියක් නැති වෙලා දවසක් වුණ බලන්න මේ හටගත්තු ශෝකෙ ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක. ඒ දුක කොච්චර දෝරගලා ගියාද කියනවනම් ප්‍රියයන්ගේ වෙන්වීම මේක තමයි දුක මේක තමයි ආර්ය සත්‍ය කියන ප්‍රඥා ලෝකේ අර ශෝකයේ විසින් වහගත්තා. එහෙම වෙන්න පුළුවන්. Tamanටවත් ඒක උපදව ගන්න බැරි මට්ටමකට පාත් වුණා. ඒක භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. ඒ බුදුරජාණන් බොහොම ලස්සන දහම් කරුණු ටිකක් සිහිපත් කළ ගමන්ම ආයේ ප්‍රඥා ලෝකෙ විවර වුණා. ඉන්ද්‍රිය ස්වභාවය ඒක තමයි. දැන් අපේ ඇස වුණත් తాවකාලික යම් විදියකට සමහරලාට යම් දේවල් පිළිබඳ සමහරලාට නොපෙනී යාම එකපාරට එහෙම වෙන්න පුළුවන් එකපාරට. එහෙමයි. නමුත් ඉන්ද්‍රිය ස්වභාවය මොකද ආය අපිට ඒක උපදවල ගන්න පුළුවන්. ඒ වගේ තමයි ප්‍රඥාව කියන ඉන්ද්‍රිය. යම් ක්ලේශාවරණ වෙන්න පුළුවන් සමහරලාට. ඒ ක්ලේශාවරණයන් ආවට පස්සේ ඒ ක්ලේශාවරණෙ මිදෙන විදිය දහම් බණ පද සිහිපත් කරපු ගමන් මොකද වෙන්නේ? ටග්ගලේ ක්ලේශාවරණය යටපත් කරන ප්‍රඥා ලෝකෙ විවර වෙනවා. එතකොට පින්නත් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන ස්වභාවය තවම ස්ථාවර කියන ස්වභාවය නොවේ කියනස්. නෑ ඉන්ද්‍රියක් අතර පිළිලා තියෙන්නේ. එහෙමයි. ඉන්ද්‍රියක් අතර පිළිලා තියෙන්නේ. ඒතර මේ ඉන්ද්‍රිය අවදි කරන්න පුළුවන්. ඉන්ද්‍රිය කියන එක දැන් මොකද වෙන්නේ සෝතාපන්න කෙනාගේ ඉන්ද්‍රියේ බලවත් ප්‍රමාණය ගත්තොත් එහෙම යම් ප්‍රමාණය. සකදාගාමී වෙනකොට ඊට බලවත් ඒක. එහෙමයි. බලන්න ඒකයි සකදාගාමී වෙනකොට දැන් සෝතාපන්න වෙනකොට ඒ ඉන්ද්‍රියට හැකියාව තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස බිඳින්න විතරයි. කාමරාග පටිගවල කිසි වෙනසක් නැහැ. එහෙමයි. දැකනේ. ඉතින් සකදාගාමී වෙද්දී මොකද වෙන්නේ? කාමරාග පටික තුනී වෙන විදියට ඒ ඉන්ද්‍රිය බලවත්. අනාගාමී වෙද්දී මොකද? කාමරාග පටික නැති වෙන නිරුද්ධ කරන විදියට මේ ඉන්ද්‍රිය බලවත්. අරහත්ත්වයටපත් වෙද්දී මොකද වෙන්නේ? ඒ සියලු උද්දම්භාගී ඕරම්භාගී සියලු සංයෝජන සිඳන විදියට ඒ ඉන්ද්‍රිය බලවත් පරිපූර්ණ වෙලා. ඒ ඉන්ද්‍රිය කියන එක ටික වැඩි යන එක. දැක නේද? ඒතර බලන්න දැන් ලෞක සම්මාදිට්ඨියෙන් අකුසල බලවේගයේ සංසිඳවන අතරේ ඒතර බලන්න දැන් ලෞක සම්මාදිට්ඨිය උපදවගත්තු මේ ශ්‍රාවකේ පව දැන් මහ බෝසතාණන් වහන්සේ මට මතකයි මහා සුදස්සන සූත්‍රය. හරියට පින් කරන ආස දැන් ඒ චරිතේ පුදුමාකාර පින් කරනවා. රටේ ජනතාව වෙනුවෙන් තමයි කරන්නේ. ඒකට ශ්‍රමණ බ්‍රාහ්මණයනු කරනවා. අන්තිම කාලේ මේ වරක්කෝම අතහැරලා දාලා අර සකස් කරගත්තු මානසික පුණ්‍ය බලයට අනුව ලෞක සම්මාදිට්ඨියට අනුව ඔක්කොම අතහැරලා දාලා මාලිගාවක් හදනවා. ධර්මපාසාදේ කියලා. හදලා දෙනවා රජතුමාට. රජතුමා ඊට පස්සේ අන්තපුර මට මතක 84000 අතහැරලා මාලිගා 84000 අතහැරලා අන්තිම කාලෙන් ධර්මප්‍රාසාදේ. ධර්මප්‍රාසාදයට ඇතුල් වෙනකොට හිතනවා කාම විතරක හිතු කියලා. හිතු කියලා හිතුවා කියන එච්චරයි කියන ආය කාම විතරක දායකල නැහැ කියනවා. කොච්චර එතකොට ලෞක සම්මාදිට්ඨිය දිනු කළාද? දැන් මේ ආර්ය සත්‍යයක් තාම නැහැනේ. එහෙමයි. මහා සුදස්සන ජාතකේ දැක නේද? ඒතර බලන්න දැන් එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැහැ. ලෞක සම්මාදිට්ඨියෙම කාම විතරක හිතු කියද්දී ආයි කාම විතරක නැහැ කියනවා. ව්‍යාපාදර විතරක හිතු කියලා හිතුවේ කියනවා. ඊට පස්සේ හිංසා විතරක හිතු කියලා ඇතුළු වුණා කියනවා. එදයින් පස්සේ නැහැ කියනවා. එදයින් පස්සේ වැඩුවේ සතර බ්‍රහ්ම විතරයි කියනවා.
හරි පුදුමයි. එහෙමයි. කොහොමද මේ ලෞකික සම්මාදිට්ඨිය වඩලා ඒ ඔස්සේ ඒකෙන් සමාධි බලයක් ගොඩනගාගත්ත හැටි. ඒ සමාධි බලෙන් තමයි බ්‍රහ්ම ලෝකයට යන්නේ මහ බෝසතාණන් වහන්සේ. තේරුණා නේද? ඒතර ඒක ආරි සමාධිය බවට පත් කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් තමයි. බලන්න එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආශ්චර්යකමත්ද? ප්‍රඥාවෙන් එතකොට ප්‍රකටයි සම්පූර්ණම යම් දුකක් ඉපදුනා නම් මේ දුක කොහොමද? ආරි සත්‍යයක්. මේ දුක ඉපදුනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිරුද්ධ වුණාට පස්සේ මේ හිතේ තියෙන දුක නැති වෙලා යනවා. මේ අවබෝධය තමයි සම්මා දිට්ඨිය කියන අවබෝධය හිතේ ඇති වෙලා තියෙනකොට අන්‍යයාගේ හිතේ ආශ්‍රව කියන එක ෂය වෙවි යනවා. ආශ්‍රව කියන එක ෂය වෙවි යනවා. එහෙමයි. ඒතර ඒ ආශ්‍රව ෂය වෙනකොට ඒ ඇති වෙන සම්මා සමාධිය, ඒ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහ කරන සමාධිය ආරි සම්මා සමාධිය. තේරුණා නේද? එහෙමයි. ඒ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහ ලැබලා යන සමාධියක් ඇති වෙනවා නම් ඒක ආරි සම්මා සමාධියක්. ඒ ඇති වෙන ඇත්තටම ආරි සම්මා සමාධිය පිරෙන්නේ. ක්ලේශාවරණක යටපත් වෙන්න පුළුවන්. පිරෙන්නේ. ක්ලේශින් ආවරණය කරන්න පුළුවන්. දැන් රාගයේ, දේශයේ, මෝහයේ තියෙනකන් ආවරණය කරන්න පුළුවන්. තේරුණා නේද? හරි ආශ්චර්යයි. ආය උපදවන්න පුළුවන්. ආයෙත් එද ගන්නන්න පුළුවන්. දැන් මතකනේ අනේ පිටුතුමා මරණාසන්න මොහොතේ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිල්ලා ලස්සන හිතා ගන්න බැරි පංච පාදානස්කන්ධ ගැන මේ ධාතු ගැන ගම්බීර බණක් දේශනා කරනවානේ. නොස්තු විරු අයුරු අනේ පිටුතුමාගේ ප්‍රඥා ලෝක විවරණ ඊට පස්සේ කියනවා නේ ස්වාමීනි මේ බණ මම මෙච්චර කල් ඇහුවේනේ අනේ මේ සුදුවත් අnder ගිහියන්ට මේ බණ කියන්න කියලා ආරාධනා කළා. ඉතුවක් කාලෙද හිත කරන් හිටියේ ශාස්ත්‍රුන් වහන්සේට සංඝයාට සිව්පසින් අනුග්‍රහ කරමින් උපස්ථාන කරමින් දම්පැන් පූජා කරමින් මේ දුගී මගී යාචකයන් ධම්මටවත් පවත්වමින් කටයුතු කර හිටියා. අතෙන්ට නැඹුරුන්නේ නැහැ එච්චර. එහෙමයි. හරි ආශ්චර්යයි ඒකට. ඒතර බලන්න මේ සමයේ මේ කියන ආර්ය සම්මා සමාධිය. ඒතර ආර්ය සම්මා සමාධිය කියන උපදින කුමක් එක්කද? ප්‍රඥාවත් එක්ක. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ පිළිබඳ අවබෝධයත් එක්ක ඇති වෙන එක. එතන මේක හරි ලස්සන විස්තරයක් තියෙනවා. එතකොට පින්වත් මහන්නේ දැන් එතකොට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස සම්මා දිට්ඨිය උපදව ගැනීම පිණිස දැන් ඔන්න ඔයා වෑයම් කරනවා. දැන් යාට පේනවා දැන් මම ඔන්න දැන් මිත්‍යා දෘෂ්ටිය ඉපදුනා. ඒතර ඒ වෙලාවේ මිත්‍යා දෘෂ්ටිය බැහැර කළ සම්මා දිට්ඨිය හිත පිහිටවනවා. අන්න බුදුරජාණන් දේශනා ඒ උත්සාහයට තමයි කියන්නේ සම්මා වායාම. දැක්මට කියනවා සම්මා දිට්ඨිය. උත්සාහයට කියන සම්මා වායාම. ඊළඟට කියනවා ඔහු සිහියෙන් යුක්තව දැන් මිත්‍යා දෘෂ්ටිය හඳුන ගන්න සිහිය අනුග්‍රහ කළා. සිහියෙන් යුක්තව දැන් මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා කියන සිහියෙන් යුක්ත සම්මා දිට්ඨිය උපදවගෙන වාසය කරනවා කියනවා. ඒ සිහිය තමයි කියන ඔහුගේ සම්මා සතිය බවට පත් වෙන්නේ. බලන්න ඒතර සම්මා සතිය කියන කොච්චර අර්ථවත්ද කියලා. කොහොමද? එයාට මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය ඒතකොට මේ සියල්ල ගෝචර කරන්න එයාට මානසික යම් සිටුේෂන් එකක් සකස් කරලා දෙනවා නම් ඒ ඔක්කොම තියෙන්නේ සම්මා සතිය විසින්. දැන් අපි පොතපතේ ඉගෙන ගන්නකොට දැන් පුංචි කාලේ ඉස්කෝලේදී එහෙම සම්මා සතිය කොහොම නිවැරදි සිහිය. ඒ විදිහට තියෙන්නේ. මෙතන බලන්න එතකොට එයාට මිත්‍ය සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටි අතහරින්න පුළුවන්කම තියෙන සම්මාදිට්ඨිය උපදවාගෙන ඉන්න අර මානසික යාගේ සංහිඳියාව ඒකාග්‍ර බව ඔක්කොම සිහියත් එක්ක තමයි තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා දිට්ඨිය අනුව වේගවත් සකස් වෙනවා කියලා. කොහොමද කවර තුනක්ද? සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සතිය. ඒතර සම්මා දිට්ඨිය කියන කාරණේම මුල් කරගෙන සම්මා දිට්ඨිය කියන කාරණේම මුල් කරගෙන එතකොට එයාට කරුණු තුනක් වඩන්න පුළුවන්. කොහොමද? සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත්. ඒ සම්මා දිට්ඨියෙන් යාට මිත්‍යා දෘෂ්ටි පෙන්වලා දෙනවා. හිතේ ආන්න දැන් හිතේ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා පෙන්වලා දෙන්නේ කවුද විසින්ද? සම්මා දිට්ඨිය විසින්. එතකොට ඒක දුරු කරන්න පොළඹවන්නේ සම්මා වායාම විසින්. ඒතර මේ දෙක බලපවත්තන වෙලාවේ තියෙන සිහියට කියන සම්මා සතිය. ඒ සිහියක් නැතුව ඒක ප්‍රකට කරවන්නේ නැහැ. ඒ කාරණා ටික ඉටු කරගන්න මානසික පරිසරය නැහැ. සිහියෙන් තමයි මානසික පරිසරය හසකස් කරලා දෙන්නේ. ඒකට තමයි කියන්නේ සම්මා සතිය කියලා. මේ විදියට පින්වත් මහණනි මේ සම්මා දිට්ඨිය අනුව හිත ඇතුලේ කරුණු තුනක් සකස් වෙනවා කියන කොහොමද? සම්මා දිට්ඨියයි, සම්මා සතියයි,
සම්මා වායාමය. ඔය ඔක්කොම කාලයක් යනකොට හිතේ කුමක්ද ගොඩනගන්නේ? සමාධි බලය ගොඩනගන තමයි අනුග්‍රහ කරන්නේ. මොන සමාධි බලයද? සම්මා සමාධිය. එහෙමයි. සම්මා සමාධිය කියන්නේ මොකද? යථාභූත ඥානය ප්‍රකට කළ දෙන සමාධිය. යථාභූත ඥානය ප්‍රකට කළ දෙන සමාධිය. එතකොට යථාභූත ඥානය ප්‍රකට කළ දෙන සමාධිය තමයි එතකොට සමාධියත් එක්ක තමයි යාගේ හිතේ කලකිරීම විරාගය ඔක්කොම ඇති කරන්න පටන් ගන්න. එතකොට බලන්න ලෞක සම්මාදිට්ඨිය කොච්චර මෙහෙයක් අපේ ගමන් මගට කරනවද? එහෙමයි. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොච්චරනම් අපේ හිතේ කෙලස් ගලවනවද? ඉතින් අපි කාල වේලා ඉවරයි. මං හිතනවා මේ බලමු අපිට පුළුවන් වුණොත් කරමු. තව එකක්වත් අඩු ගානේ මම මේ කියනකට දහම් කඩපතේ දේශනා 13ක්. විශාල ප්‍රමාණයක් ඒක. විවිධ දේශනා කරුණු අරගෙන විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඉතින් බලන්න මේ ධර්ම දාන දෙන පිරිසට කොච්චර ආශ්චර්ය උදාහර පිනක්ද මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන වැරදි අදහස් නැති කරලා දාලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන පහන් සිත් උපදව ගන්න මිනිස්සුන්ට මේ කරන අනුග්‍රහය සසර පුරාම වැරදි අදහස් වල නොඇලී ධර්මයේම හිත අලවගෙන සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කළ උදාහර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්බුදු සිත කසිරිය දහම් සාකච්ඡාවේ අද දවසේ පුණ්‍යානුමෝදනාවට කාලය ලැබ තිබෙන්නේ. අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු අනුකම්පාවෙන් උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 83න් 4 පොතුහැර නිවසේ පදිංචි කේවී නිමලාවතී මෑණියන්ගේ දරුවන් එක රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාාර පින ගටීකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක සත්පුරුෂ සියලු දෙව් බඹුන් මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේට මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්ම විවර කළ ගුරු දෙවියන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අංක 60 ජයසූරිය පටුමග හපුගොඩ කඳාන නිවසේ පදිංචිව සිට 2021 ඔක්තෝබර් මාස 4 වෙනි දින මිය පරලෝකී විජේසිරි කුරුවිට පින්බර පියාණන්ට ඒ වගේම 2020 මැයි මාස 8 වෙනි දින මිය පරලෝකී මාළනී කුරුවිට සහෝදරියට තේක්කවත්ත ආඩියම්බලම ජානකී නිවසේ විසූ වර්ෂ 2018 සහ 2019 යන වසරවලදී මිය පරලෝකීය අප්පුහාමි කුමාරසිංහ සහ නැන්සි කුමාරසිංහ යන දෙපළටත් පවුලේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අංක 83න් 4 පොතුහැර නිවසේ පදිංචි කේවී නිමලාවතී පින්බර මෑණියන්ට ඒ වගේම මේ දරුවන්ටත් 2022 අප්‍රේල් මාස 14 වන දිනට 78 වන ජන්මදිනය යෙදී තිබෙනවා මේ මෑණියන්ගේ. ඒ වගේම 2022 පෙබරවාරි 20 වන දින ජන්මදිනයේ සැමරු එස්.ආර්.එච්. රාජපක්ෂ පින්බර පියාණන්ට දෙමව්පියන්ට දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම පවුලේ දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා.
ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් කුඩා කළ සිට උපකාර කළා වූ සියලුම ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්බුදු සිත කසිරිය උතුම් දහම් පිළිසඳරේ අද දවසේ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට දුණු පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම එක්ක පුණ්‍යානුමෝදනා කරමු. මහා සංඝරත්නයේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරුවේ අංක 83න් 4 පොතුහැර නිවසේ පදිංචි කේවී විමලාවතී මෑණියන්ගේ දරුවන් විසිනු අද දවසේ විකාශන අනුග්‍රහය දරුවේ අපේ සියලු දෙනාමත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනී නරඹන ඔබටත් පුළුවන් උතුම් ධර්ම දානය සිදු කරන්න. ඉතින් ඒ වෙනුවෙන් විමසන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට නැවතත් සම්බුදු සිත කසිරිය උතුම් දහම් පිළිසඳරෙන් ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.